ආයිබෝන් අපි දැන් මේ දිනවල අධ්‍යාපන කටයුතු පසුගාමී වෙලා තියෙන නිසාම ඔබත් එක්ක සම්බන්ධ වෙනවා අපි නිර්දේශයේ යම් කොටස් ආවරණය කරගන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි අද කතා කරනවා ඔබට තර්ක ශාස්ත්‍රයේ තියෙනවා පරිගණක තර්ක ශාස්ත්‍රයේ කොටසක් තර්කද්වාර. එහෙම නැත්නම් අපි කියනවා ලොජික් ගේට්ස් කියන පාඩම. මේක පහසුයි මම පෙර සමාන තර්ක ගොඩනැගීම කියලා පාඩමක් ඔබට ඉදිරිපත් කළා ඇති. ඒකට ඒ පාඩමත් එක්ක මේ පාඩම සම්බන්ධ කරගෙන තමයි අපිට මේ ලොජික් ගේට්ස් වල පාඩම කරන්න වෙන්නේ. දැන් මේක ඉතාම සරලයි. අපිට තියෙන ගේට්ස් ටික හඳුනගෙන කොහොමද අපිට තියෙන තර්කයක් ගේට්ස් එක පෙන්눔 කරන්න කියලා. තර්කද්වාරයෙන් පෙන්눔 කරන්න කියලා. අපි බලමු ටිකින් ටික හඳුනාගමු මොනවද වෙන්නේ කියලා. දැන් අපිට තියෙනවා පළවෙනි එක තමයි තර්කද්වාරයක් යනු කුමක්ද? බලමු අපි තර්කද්වාරයක් කියලා කියන්නේ අපිට input devices කියන කියන්නේ ආදාන සංඥා අපි කම්පියුටර් එකක යොදනවා පාවිච්චි කරන්න පුළුවන් අපිට mouse එකක්, keyboard එකක්, pen එකක් මේ අපි භාවිත කරනවා. ඒ හරහා අපි දෙනවා සංඥා ටිකක්. ඒ සංඥා ටික ක්‍රියාකාරී වෙලා අපිට ප්‍රතිදානයක් එහෙම නැත්නම් output එකක් පෙන්වනවා. ඒ output එක තමයි අපි ඉලෙක්ට්‍රොනික පරිපථයක් තමයි මේකට යොදාගන්නේ. එතකොට මේ තර්කද්වාරයක් යනු කුමක්ද කියන්නේ? තර්කද්වාරයක් යනු ආදාන සංඥා. ඒ කියන්නේ ඉන්පුට් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හෝ ඇසුරෙහි ක්‍රියාකාරී වී සම්මත ප්‍රතිදානයක්. එහෙම නැත්නම් output එකක් නිපදවන ඉලෙක්ට්‍රොනික පරිපථයක්. එතකොට තර්කද්වාරයක් යනු කුමක්ද කියලා අහුවොත් අපි මෙන්න මේ පැහැදිලි කිරීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඊළඟට මේකේ අපි දන්නවා අපි දන්නේ TF එක විතරයි. ඒ අපේ ලොජික් වල. හැබැයි IT වලදී එහෙම නැත්නම් අපිට පරිගණක තර්කයේදී භාවිතා වෙනවා බිංදුව එක තමයි ඒකේ භාවිතා වෙන්නේ. බිංදුව කියලා කියන්නේ අසත්‍යයි එක කියලා කියන්නේ සත්‍ය කියන එක තමයි අපි දැන් මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට මේක අපි භාවිත කරන්නේ බූලියානු බීජගණිතය. බූලියානු බීජගණිතය පදනම් කරගෙන තමයි මේ સિદ્ધාන්ත තියෙන්නේ. එතකොට මේවා බූලියානු බීජගණිතය පදනම්ම නිර්මාණය කරේ. මෙතන තියෙනවා එක කියලා කියන්නේ සත්‍ය, බිංදුව කියලා කියන්නේ අසත්‍ය. මේවා අපි ද්විමය සංඛ්‍යා ලෙස යොදා ගන්නවා. මේක අපි පරිගණක තර්කයේ හා සම්බන්ධ කොටසක් නිසා අපිට දැන් මේක අලුත් දෙයක් වෙන්න පුළුවන් සමහර අයට. හැබැයි IT කරන අයට මේක ඊටාම පහසු කොටසක් වෙනවා. දැන් අපිට මූලික තර්කද්වාර දිනනවා තුනක්. මේවා මූලික තර්ක කියලා කියන්නේ AND gate එක, OR gate, NOT gate. අපි මේකට කියනවා ආද්වාරය කියලා. ආද්වාරය. මේකට අපි කියනවා හෝද්වාරය කියලා. මේකට අපි කියනවා නද්වාරය කියලා. ඔන්න අපිට මූලික කියන්නේ මූලික තර්කද්වාර තියෙනවා තුනක්. AND gate, OR gate, NOT gate කියලා තුනක්. බලමු අපි AND gate එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපිට AND එකක් කියලා කියන්නේ සහ, හෝ, සහ, හා, ද, අතර, නමුත් මේවා තමයි අපි සංයෝජකයේදී භාවිත කළේ. එතකොට AND එකක් වෙන්නේ ආදාන සංඥා දෙකක් හෝ වැඩි ගණනක් මත ක්‍රියාකාරී වී ප්‍රතිදානයක් ලබා ගන්න අතර ආදාන සංඥා අවස්ථා සියල්ල උච්ච නම් හා උච්ච නම් පමණක් ප්‍රතිදානයේ උච්ච වේ. මෙන්න මේක මතක තියෙන්න ඕනේ. උච්ච නම් හා උච්ච නම් පමණක් ප්‍රතිදානයේ උච්ච වේ. එක් ප්‍රතිදාන අවස්ථාවක් හෝ අවච නම් ප්‍රතිදානය අවච වේ. දැන් අපිට තියෙනවා මෙන්න මෙහෙම එකක් අපි දන්නවා. P සංයෝජක Q අපි දන්නවා PT FF උතන TF කියලා. එතකොට සංයෝජකයක් T වෙලා තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේ. අනිත් ඔක්කොම අවස්ථා F වෙනවා. මෙතෙන්දි වෙන්නේ අන්න ඒක. දැන් අපිට මේකේ විරුද්ධ එක අපි දන්නවා මෙතනින් දෙන එක ඉන්පුට් එක දෙන එක ඒකේ විරුද්ධ එක අපි අවුට්පුට් එකක් අපිට ලැබෙනවා. එතකොට බලන්න මෙතන P එක 0 0 වුණොත් 0 වෙනවා. ඒ කියන්නේ 0 0 වුණොත් 0 වෙනවා. මෙන්න මේ අවස්ථාවේ 0 F එක කියලා කියන්නේ 0 එක අපි F කියලා කියන්නේ අපේ තර්ක ශාස්ත්‍රයේ මේකෙදි භාවිත කරනවා බිංදුව. මේකේ T වෙන්නේ 1. එතකොට අපි බලන්න පළවෙනි එක 0 0 වුණොත් අපි දන්නවා එතකොට අපිට ලැබෙන්නේ 0 එකක් ලැබෙනවා. ඊළඟට 0 1 වුණොත් 0 වෙනවා. 1 0 වුණොත් 0 වෙනවා. මෙන්න මෙතන බලන්න 1 1 වුණොත් 1 වෙනවා. මේක තමයි අපිට
AND gate එකක තියෙන්නේ. බලමු AND gate එකක් අපි පෙන්වුම් කරන්නේ මෙන්න මේ විදිහට. අපිට AND එකක හැඩයක් තියෙනවා. මේ මෙතනින් අපි දෙන ඉන්පුට් එක මෙතනින් අවුට්පුට් එකක් එනවා. අපි හිතමු මෙතනින් P සහ Q කියලා දුන්නොත් අපිට මෙතන AND එකකින් AND gate එකකින් අපි ඇතුල් කරොත් අපිට ලැබෙනවා P සංයෝජක Q කියලා අවුට්පුට් එකක්. ඔන්න අපිට ලැබෙන්නේ P සහ Q කියලා අපි දුන්නොත් අපිට AND gate එක හරහා ගිහිල්ලා අපිට අවුට්පුට් එකක් ලැබෙනවා P සංයෝජක Q කියලා. අන්න AND gate එක කියන්නේ මේ. එතකොට ආදාන සංඥා දෙකක් හෝ ඊට වැඩි ගණනක් මත ක්‍රියාකාරී වී ප්‍රතිදානයක් ලබා ගන්න අතර ආදාන සංඥා අවස්ථා සියල්ල උච්ච නම් හා නම් පමණක් ප්‍රතිදානය උච්ච වේ. උච්ච නම් හා උච්ච නම් පමණක් කියලා කියන්නේ මේ අවස්ථා දෙකෙදිම 1-1 වුණොත් තමයි ප්‍රතිදානය උච්ච වෙන්නේ. 1-1 වුණොත් ප්‍රතිදානය උච්ච වෙනවා. එක් ප්‍රතිදානයක් හෝ අවස්ථාවක් හෝ අවච නම් ප්‍රතිදානය අවච වෙනවා. මේ අවස්ථා තුනේදීම ප්‍රතිදානය අවච වෙලා තියෙන මේ එකක හරි 0 වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම 0 වෙනවා. මේක තමයි AND gate එක තියෙන ක්‍රමවේදය. බලමු OR gate එක. ඒ කියන්නේ හෝ ద్వාරය කියන එක. OR gate කියන්නේ හෝ ద్వාරය. එක්කෝ නැත්නම් හෝ දෙකෙන් එකක්. ඔයගේ අවස්ථාවක භාවිත කරන OR gate එකක්. ඒක බලමු OR gate එකක් කියලා කියන්නේ ආදාන සංඥා දෙකක් හෝ වැඩි ගණනක් මත ක්‍රියාකාරී වී ප්‍රතිදානයක් ලබා ගන්න අතර ආදාන අවස්ථා සියල්ල අවචනම් හා මෙන්න මේක ඒකේ මතක තියෙන්න ඕන. අපිට තියෙනවා ආදාන අවස්ථා සියල්ල අවචනම් හා නම් පමණක් ප්‍රතිදානය අවච වේ. එක් ප්‍රතිදාන අවස්ථාවක් හෝ උච්ච නම් ප්‍රතිදානය උච්ච වේ. මෙර අපි P වියෝජකයි Q එකේ ඇගෙවුම් ටික දුන්නාම වියෝජක සංකේතයට කොහොමද ඉන්නේ ඇගෙවීම? අන්නේ අවස්ථාව තමයි මේ කියන්නේ. එතකොට බලන්න අපි දන්නවා වියෝජකයක් අසත්‍ය වෙන්නේ දෙපැත්තේ ඇගෙවුම් FF වුණොත් විතරමයි. අනිත් අවස්ථා ඔක්කොම ඒකේ සත්‍ය වෙනවා. එතකොට මේක බලන්න 0 වුණොත් විතරයි 0 වුණොත් විතරයි 0 වෙන්නේ. මේක මතක තියෙන්න ඕනේ. මෙන්න මේ අවස්ථාව P වියෝජකයි Q කියන අවස්ථාව. බලන්න එතන මේ කියන්නේ 0 අවස්ථාව කියන්නේ මෙන්න මේ අවස්ථාව 0 වෙනවා. එතකොට FF වුණොත් F වෙනවා වියෝජකේ අපිට එතකොට O gate එක වෙන්නේ 0 වුණොත් 0 වෙනවා. අනිත් හැම අවස්ථාවම මෙතන T වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදීත් 0 1 වෙනවා 1 0 1 වෙනවා 1 1 1 වෙනවා. එතකොට මේ තමයි O gate එකේ අපි භාවිත කරන ක්‍රමවේදය. කොහොමද O gate එකක් අපි අඳින්නේ? අපි O gate එකක් ගොඩක් මේ විදිහට curve එකක් එක්ක පෙන්වන්න ඕනේ මේකේ හැඩේ. මෙන්න O gate එකෙන් යනවා මෙතනින් P සහ Q. P සහ Q මෙතනින් එනවා. එතකොට මෙතන තියෙන්නේ O gate එක. එතකොට මේකේ output එක ලැබෙනවා අපිට P වියෝජකයි Q කියලා output එකක්. මතක තියෙන්න අපිට මෙච්චරයි O gate එකක් හැම වෙලේම 0 වුණොත් 0 වෙනවා. අනිත් හැම අවස්ථාවකම 1 වෙනවා. මොකද මේක කියන්නේ සංඥා අවස්ථා සියල්ල අවචනම් හා නම් පමණ ප්‍රතිදානය අවච වෙන්නේ. සියල්ල අවචනම්. මේ කියන්නේ මේකත් අවච වෙලා තියෙනවා මේකත් අවච වෙලා තියෙනවා. ඒ නිසා මේක අවච වෙනවා කියන එක. ඒක තමයි O gate එක තියෙන ක්‍රමවේදය වෙන්නේ. not gate එක. අපි මේකට කියනවා නිෂේධනය කියලා. not gate එක න කියන එක කියනවා න ద్వාරය. නොද්වාරය අපි භාවිත කරනවා අපි නිෂේධන සංකේතය not එකේ සංකේතය. එතකොට මෙන්න මේ අවස්ථාව තමයි අපි භාවිත වෙන්නේ ආදානය කිරණ තාර්කික අගෙහි අනුපූරකය. යථාර්ථය ප්‍රතිදානයේ සලබා දෙන තර්කද්වාරය න හේවත් නිෂේධනාත්මක තර්කද්වාරයයි not gate කියලා අපි කියනවා. ආදානයේ බිඳුව වලට ප්‍රතිදානය 1 වේ. ආදානය 1 වුණිට ප්‍රතිදානය 0 වේ. මෙය යටිකුරු කාරකය ලෙස හැඳින්වෙනවා. මේකට අපි කියනවා පරිගණක තර්කයේදී මේක යටිකුරු කාරකය. මෙහෙන් දෙන එකේ විරුද්ධ එක මෙතෙන්ට එනවා. මෙතනින් දෙන එකේ විරුද්ධ එක මෙතෙන්ට එනවා.
යටිකුරු කාරකය කියලා අපි මේකට කියනවා. එතකොට කොහොමද අපි මෙතන වෙන්නේ? මෙතන අපි not gate එක අපි පෙන්නන්නේ මෙන්න මේ විදිහට අපිට තියෙනවා සංකේතයක්. මෙන්න මේක තමයි not gate එක. ඒකෝ මෙතනින් අපි p දුන්නොත් මෙතෙන් අපිට ලැබෙනවා not p කියලා output එකක්. ඒකෝ මෙතනින් දෙන එකේ යටිකුරු අර්ථය, නිෂේධනාර්ථය අපි මේ පැත්තට දෙනවා. මේක තමයි not gate එක. මෙන්න අපිට තියෙනවා මූලික තර්කද්වාර තුනක්. AND gate, OR gate සහ not gate. ඒකෝ මේ තුන තමයි මූලික තර්කද්වාර. බලමු අපිට ඊළඟට තියෙනවා සංයුක්ත තර්කද්වාර. අපි බේසික් අපි මූලික ටික ඉගෙන ගත්තා. දැන් අපි බලමු සංයුක්ත තර්කද්වාරයක් කියන්නේ මොකක්ද? මේ දෙකක් එකතු වෙලා සංයුක්ත වෙලා. එතකොට මෙතන තියෙනවා NAND gate එකක්. න හා ద్వාරය කියලා අපි ඒකට කියනවා. එතකොට මෙතන තියෙනවා not gate එකක් AND gate එකක් දෙකම එකතු වෙලා තමයි NAND එක හැදිලා තියෙන්නේ. දෙකේ එකතුවක්. not gate එක සහ AND gate එක එකතුව. ඊළඟ එකේ තියෙනවා NOR gate එක. ඒක තියෙන not gate එක සහ OR gate එකේ දෙකේ එකතුවක්. දෙක එකතු වෙලා ඒක සංයුක්ත වෙලා. ඊළඟට XOR gate එක මේක බහිස්කාරී හෝද්වාරය. ඊළඟ XNOR gate එක බහිස්කාරී න හෝද්වාරය කියන එක. මෙන්න මේකට අපි කියනවා සංයුක්ත තර්කද්වාර කියලා. NAND gate. මෙතන තියෙන්නේ මෙන්න මේ අවස්ථාව. not p සංයෝජක q කියන අවස්ථාව. එතකොට මෙතන අපි දන්නවා p සංයෝජක q අවස්ථාව අපි දන්නවා. එතකොට ඒකේ විරුද්ධ එක තමයි අපි මෙතන ගන්න. බලන්න අපි p සංයෝජක q කියන අවස්ථාවේදී 1 1 වුණොත් 1 වුණා ඔබට ඉස්සෙල්ලාම AND gate එකේදී පැහැදිලි කරලා ඇති. මෙතෙන්දි වෙන්නේ ඒකේ විරුද්ධ එක. දැන් අපි බලමු මේක ඇගියුම් එක දීලා. එතකොට මෙතන t වෙනවා අනිත් අවස්ථාව ඔක්කොම f වෙනවා. ඒකේ විරුද්ධ එක තමයි අපි මෙතෙන්ට ගන්න. මේකේ විරුද්ධ එක තමයි මෙතෙන්ට ගන්න. එතකොට මෙතන වෙනවා f වෙනවා. අනිත් ඔක්කොම සියලුම අවස්ථා t වෙනවා. දැන් ඒක තමයි මෙන්න මේ ප්‍රතිදානයේ තියෙන්නේ. මේකේ output එක වෙන්නේ ඒක. එතකොට NAND එකේ වෙන්නේ මෙන්න මේ විදිහට. බලන්න මේකේ අනිත් අවස්ථාව මේකේ 0 මේකේ t වෙන අවස්ථාව t වෙලා තියෙනවා p සංයෝජක q. හැබැයි not p සංයෝජක q වලදී මේක f වෙනවා. මේ ප්‍රධාන අවස්ථාව f වෙලා. tt මෙතන t වුණා. ඒකේ විරුද්ධ එක අපි මෙතෙන්ට ගත්තා. මෙතන tf f වෙනවා. ඒකේ විරුද්ධ එක මෙතෙන්ට ගත්තා. එතකොට බලන්න 1 1 වුණොත් මෙතන 1 1 වුණොත් මේ not p සංයෝජක q වලදී 0 වෙලා තියෙනවා. 0 0 1 වෙනවා. 1 0 1 1 වෙනවා. 1 0 1 වෙනවා. එතකොට මෙතන තියෙන එකේ විරුද්ධ එක අපි මෙතෙන්ට ගත්තා. මේක තමයි NAND gate එක සිද්ධ වෙන්නේ. අපි කොහොමද NAND එකක් හදන්නේ? අපි p සහ q තියෙනවා. එතකොට මේ q එක දෙනවා AND gate එක මේ තියෙනවා. හැබැයි අපි මෙතනින් පෙන්නනවා not gate එක. not gate එකක් පෙන්නනවා. එතකොට මෙතනින් තමයි NAND එක යන්නේ. මේ NAND එක යනකොට අපිට පිට වෙනවා මෙතනින් output එකක් එනවා not p සංයෝජක q කියන එක. NAND එකේදී වෙන්නේ මේ මෙතනින් මේ පෙන්නලා තියෙන මේ රවුමකින් පොඩි තිතකින් පෙන්නනවා. මෙතන ඇතුලේ තියෙනවා not gate එක. ඒකට මේ not gate එකේ හැඩය මෙහෙමනේ. ඒකට ඒකේ මෙන්න මේ කොටස විතරක් අපි ඉදිරියෙන් පෙන්නනවා. ඒකට අපිට NAND එක හරහා ගියාම අපිට ඒකේ විරුද්ධ එකක් එනවා not p සංයෝජකයි q කියන එක. ඊළඟට අපි බලමු NOR gate එක. මේක not එක සහ OR gate එකේ එකතුවක්. not සහ OR gate එකේ එකතුවක්. ඒක වෙන්නේ හෝද්වාරය සහ නොද්වාරය එකතුවක්. ඒ කියන්නේ න සහ හෝද්වාරය වල එකතුවක්. ආදානගයන් සියල්ල අවචන වන විටදී පමණක් ප්‍රතිදානය උච්ච වේ. මෙතෙන්දී ඒකේ විරුද්ධ එක. අර අපි ඉස්සෙල්ලා කිව්ව එකේ p වියෝජකයි q. p වියෝජකයි q කියලා අපි බලමු p වියෝජකයි q මේක වෙනවා tt ff tf tf. එතකොට මෙතන වෙන්නේ tt නම් t වෙනවා, මේකත් t වෙනවා, මේකත් t වෙනවා, මේක f වෙනවා. හැබැයි මෙතන not එක આવොත් මේක විරුද්ධ එක එනවා. මෙතෙන්ට මේක f වෙනවා, මේකත් f වෙනවා, මේකත් f වෙනවා, මේක t වෙනවා.
එතකොට මෙතන උනේ අපි මේ ඇගයුම ගත්තා අපි දෙපැත්ත තීරණය කළා. TT නම් T, TF නම් T, FT නම් T, FF නම් F. එතකොට ඒකේ විරුද්ධ එක තමයි මේ අරගන්නේ. not P වියෝජකයි Q. බලන්න ඒක තමයි මේ තියෙන්නේ. ආදානය ප්‍රතිදානය අපි මෙතන එන්නේ ආදානය මෙන්න මෙතන ප්‍රතිදානය. මේ දෙකම ආදානයනේ. ආදාන දෙකෙන් ප්‍රතිදානයක් හැදුවා. බලමු P එක 001 වෙනවා. 001 වෙනවා කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාව. බලන්න මෙතන 00 මෙතන 1 වුණා. එතකොට ඒ අවස්ථාව තමයි මේ පෙන්නන්නේ 001 වෙනවා. අනිත් සියලුම අවස්ථා 0 වෙලා තියෙනවා. 01 0 10 0 11 0 වෙනවා. එතකොට මේ අවස්ථාවේ මේක තමයි මේ පෙන්නන්නේ. කොහොමද අපි ඒක අඳින්නේ? ඒකත් අර විදියමයි. O gate එක අපි ඇඳලා මේ පැත්තෙන් P සහ Q දුන්නා. එතකොට මෙතනින් අපි output එක පෙන්නනවා මෙන්න මේ විදිහට not P වියෝජක Q කියලා. එතකොට මෙතනින් තමයි NOR එක යන්නේ. NOR gate එක කියලා කියන්නේ මෙන්න මේ හරහා. එතකොට මේකෙන් අපි P සහ Q දුන්නොත් අපිට output එක ලැබෙනවා not P වියෝජකයි Q කියලා. එතකොට මේක NOR gate එක. මේක තමයි අපි ලේසි මේක මම කිව්වේ හරි අපිට මේ අර කියන ඇගයුම් ටිකේ විරුද්ධ එක තමයි මෙතෙන්ට ගන්න. P වියෝජකයි Q එකේ විරුද්ධ එක ගත්තා නම් අපි not P වියෝජක Q කියන එක. ඒකම තමයි මෙතෙන් තියෙන්නේ. O gate එකේ විරුද්ධ එක මෙතෙන්ට ගත්තා. ඊළඟට බලමු XO gate එකක්. XO gate එකේ ආදානගයන්ගෙන් එකක් හා එකක් පමණක් උච්චවන විටදී ප්‍රතිදානය උච්ච වේ. O gate එක කියන්නේ මේ විදිහට අපිට හදාගන්න තියෙන්නේ O gate එකක් දැන් අපි දන්නවා O gate එක අපි දන්නවා. මෙන්න O gate එක. දැන් ඊට පස්සේ අපිට මේකේ තව ප්‍රබල වියෝජක අවස්ථාවක් අපි පෙන්නනවා මේ විදිහට. මේකෙදි XO gate එකේදී වෙන්නේ අමතරව අපි XO gate එකක් මෙතනින් අපි P සහ Q දුන්නොත් අපිට මෙතනින් ලැබෙනවා X P වියෝජක Q කියන අවස්ථාව. මේකට අපි කියනවා ප්‍රබල වියෝජක අවස්ථාවක්. එතකොට මේ ප්‍රබල වියෝජක අවස්ථාවේදී මේක තමයි අපිට පෙන්වන්න තියෙන අවස්ථාව. මේක අපිට වෙන වෙන විදියට අපි සංකේත පෙන්වනවා අපේ තර්ක ශාස්ත්‍රයේ සංකේත තර්ක ශාස්ත්‍රයේදී. හැබැයි ලොජික් ගේට්ස් වලදී XO ගේට් එකක් අපි ඇඳුන්නේ මේ විදියට. X P වියෝජකයි Q කියන අවස්ථාව. මම මේක සංකේත කරනකොට ඒක පැහැදිලි කරනවා. ඊළඟට බලමු අපි තව අවස්ථාවක්. ඊළඟ දින X NOR gate එක. ඒකද වෙන්නේ අපි මෙහෙමයි P සහ Q කියලා අපි දුන්නොත් අපිට මේ X මේ O gate එක දැන් O gate එකට අපි අමතරව මෙතනින් අපි not එක පෙන්නන්නත් ඕනේ. ඒතකොට මෙතනින් අපිට එනවා මේ not එක තියෙනවා මෙතන තියෙනවා ප්‍රබල වියෝජක අවස්ථාව. එතකොට XO gate අපි X NOR gate එක මෙතන X NOR දැන් මෙතනින් පිට වෙනවා not X P වියෝජකයි Q කියන අවස්ථාව. මෙන්න මේ ටික අපි සංයුක්ත තර්කද්වාර වෙන්නේ. එතකොට අපි කතා කරලා තියෙනවා මොනවද අපි දැන් බලමු පොඩ්ඩක් එක අවස්ථාවක් කොහොමද සංකේත කරන්නේ කියලා. දැන් ඔබට මම පෙන්නලා ඇති මුලින් මොන වීඩියෝ එක පෙන්නලා ඇති සමාන තර්ක ගොඩනැගීම කියලා. ඉතින් අපි බලන්න වෙනවා දැන් අපිට සමාන තර්ක. දැන් අපි P ගම්ම Q කියන අවස්ථාව ලොජික් ගේට්ස් එකකින් පෙන්වන්න කිව්වොත් අපි කොහොමද මේක පෙන්වන්නේ? අපිට ගම්ම සංකේතයට ගේට් එකක් නැහැ. දැන් අපි මේක පෙරලා ගන්න වෙනවා එක්කෝ වියෝජක තර්කයක් එහෙම නැත්නම් සංයෝජක තර්කයක්. මම මේක කියලා දීලා ඇති. මේ වියෝජකයකට පෙරළුවොත් පූර්වාංගය අපි නොට් කරලා වියෝජකය ලියලා අපරාංගය අපි මේ තියෙන විදිහටම ලියනවා. මෙන්න මේකට මේක සමානයි. දැන් මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කරලා ඇති සමාන තර්ක කොට නැගිට. දැන් එතකොට මෙන්න මේකට අදාළ ගේට් එකයි දැන් අපි අදා ගන්න ඕනේ. මේක අපි පෙන්නනවා P සහ Q දෙනවා. දැන් ඔන්න P වල තියෙන not P එකක්. එතකොට අපි not gate එක මෙතනින් පෙන්නන්න වෙනවා. not P එතනින් Q ගියා. දැන් මේ දෙන්නගේ හරහා දැන් අපි ඊළඟට අපිට ලැබෙන්නේ O gate එකක්. එතකොට O gate එක කියලා කියන්නේ මේ විදිහට ගියා. දැන් අපිට පිට වෙනවා එතකොට not P වියෝජකයක් Q. දැන් මෙතනින් output එක වෙන්නේ not P වියෝජක Q එක output එක විදිහට ලැබෙනවා.
මේක අවස්ථාව. නැත්නම් මේක අපිට AND එකකට ගෙනාවොත් අපිට කියන්නේ මේක AND එකට අපි ආවොත් මේක එතකොට පූර්වාංග අපි මේ විදිහටම ලිව්වා AND එකට ආවා ඊට පස්සේ not q වුණා මේ මුළු තර්කයම not කළා. මේක තමයි මේකට මේක සමානයි. ඒක සමාන තර්ක පාඩම අයිත් බැලුවොත් මේක පැහැදිලි වෙයි. එතකොට ඒකේ කොහොමද ගේට් එක අඳින්නේ අපි PQ දුන්නා PX සහ Q එකේ අපිට එනවා not gate එකක්. එතකොට එතන අපිට තියෙන AND gate එක අපි AND එක දුන්නා. AND එකෙත් අපිට වෙන්නේ මෙන්න not එකක් තියෙනවා. එතකොට AND එකේ අපි not එක පෙන්නන එළියට පෙන්නන්න වෙනවා. එතකොට මෙතනින් අපිට පිට වෙන්නේ P සංයෝජකයි not Q වල not එක. මේක තමයි අපිට ලැබෙන ප්‍රතිඵලය. මේක අවස්ථාව. මේවා අපි ඉගෙන ගන්න වෙන්නේ අර සමාන තර්කات එක්කම තමයි. නැත්නම් මේ ගේට්ස් ටික ඉගෙන ගත්තොත් අපිට විභාගෙ දෙන්නේ නැහැ මේක මේ විදිහට කරන්න කියලා. බලමු අපි තව අවස්ථාවක්. අපිට දෙනවා මෙහෙම. සමහර වෙලාවට MCQ එකේ එහෙම තියෙනවා P වියෝජකයි Q සංයෝජක P සංයෝජක not Q මේ විදිහ එකක් තර්කද්වාරයකින් දක්වන්න කියලා. කොහොමද අපි දක්වන්න ඕනේ කියලා දැන් අපි ටික ටික බලමු. අපිට තියෙනවා P සහ Q කියන අපි දෙනවා පළවෙනි එකේ දෙනවා මෙන්න P සහ Q. Q වල යන්නේ O ගේට් එකක්. අපි O ගේට් එක ඇඳලා මේ O ගේට් එක ගියා. ඊළඟට මේකේ තියෙන P සංයෝජක not Q. ඒකට P අපි කියනවා 15ට. මෙන්න P ගියා. ඊළඟට අපිට එනවා Q not Q කියලා කියන්නේ not නිෂේධනය කියලා. එතන තියෙන AND gate එකක්. අපි AND gate එක හරහා එයා දෙනවා. දැන් මෙතන තියෙන ප්‍රධාන සංකේතය AND එකක්. අපි ඒකත් දෙනවා. මෙතනින් පිට. දැන් බලන්න P වියෝජකයි Q. එනම් P Q මේ තියෙන P වියෝජකයි Q. මේ O gate එක. එතකොට O gate එකෙන් මේ දෙනවා. මෙතන දෙනවා AND gate එක. මෙතන දෙනවා AND එක. බලන්න මෙතන තියෙන O gate එකක්. මෙතන තියෙන AND gate එකක්. ප්‍රධාන එක AND එකක්. මේක ලේසි. ඊළඟට බලමු තව එකක්. P වියෝජක Q සංයෝජක not P සංයෝජක not Q වල not එක ගත්තොත් අපි එහෙම ගත්තොත් අපිට පේනවා දැන් අපි බලමු ටිකක් වෙනස් තර්කයක්. ඒක අපිට තියෙන්නේ දැන් මේක අපි P සහ Q කියලා පෙන්නුවොත් අපිට මෙතනින් යනවා O gate එකක්. මේ O gate එක. එතකොට අපි O gate එක පෙන්නුවා. O gate එකෙන් ඉදිරියට ගියා. හැබැයි ඒ O gate එකේ not එකක් තියෙනවා. අන්න ඒ නිසා අපි මෙතන not එක පෙන්නන්න ඕන. එතකොට මෙතන ප්‍රධාන අපි O gate එකෙන් ගියත් මෙතන ප්‍රධාන වෙලා තියෙනවා not එක. එතකොට not එක අපි not gate එක nor එකකින් තමයි මෙතන යන්නේ. ඊළඟට අපි P එක මෙතන තියෙනවා P 15ට ගෙන ආවා P. ඊළඟට මෙතන Q එක ගෙන આવොත් මෙතන not Q යන්නේ. not Q එහෙනම් මෙතන not gate එකකින් යනවා Q එක. ඊළඟට මෙතන තියෙන්නේ AND gate එක. AND gate එකේ මෙතන not එක තියෙන නිසා අපි කියනවා NAND එකකින් තමයි මේක යන්න වෙන්නේ. එතකොට NAND එකෙන් ගිහිල්ලා එතන AND gate එකක් වෙනවා. ඔන්න දැන් අපි බලන්න මෙතන තියෙන්නේ NOR gate එකක්. එතකොට මේ තමයි NOR එක. මේ මෙතන මේ O gate එක ඊට මේ not එක මේ තියෙන්නේ. NOR එක තමයි මේ. ඊළඟට මෙතන තියෙන්නේ NAND එකක්. AND එකේ not එක. AND එකෙන් ගියා ඊට පස්සේ මෙතන AND එකෙන් මේක output එක ආවා. එතකොට මෙන්න මේ තර්කය මේ තියෙන්නේ මේකේ තර්කද්වාරය. ඊළඟට අපි බලමු ටිකක් විභාගෙට එන විදියට එකක්. අපි දෙනවා P ගම්ම Q ගම්මයි
not p ගම්ම q කියලා අපිට තර්කද්වාරයක් අඳින්න කියලා දෙනවා මේකට. මේක අපිට ඇන්ඩ් නෑ ඕනේ. ඒකට අපි මේක පෙරද ගන්න ඕනේ. අපිට ඕන ගේට් එකකට ඕන නම් ඕ එකකට පෙරද ගන්න පුළුවන්. නැත්නම් ඇන්ඩ් එකට මේ ඔක්කොම නියතිපද පෙරල ගන්න පුළුවන්. නැත්නම් මේ දෙක මිශ්‍ර කරලා යන්නත් පුළුවන්. අවස්ථා තුනකට යන්න පුළුවන්. තමක් කැමති එකක්. අපි ඒක පළවෙනි එක ඕ එකට આવොත් ඕ එක අපි ඉස්සෙල්ලා ගන්නවා මේ දෙක ප්‍රධාන දෙක පූර්ව සහ අපරාංග කියන දෙකක් තියෙනවා. අපි මේක ඕ එකකට ගත්තොත් පළවෙනි එක ඕ එකකට ගත්තොත් එතකොට අපිට වෙන්නේ පූර්වාංගය අපි p ගම්ම q. එතන O වෙනවා අපරාංගයේ විදිහටම ලියනවා. right මේක තමයි මේක අපි වෙනස් කළා. මේක මේ සංකේතය වෙනස් කළා. ඊළඟට අපි මෙන්න මේ දෙපැත්තේ තියෙන පූර්ව සහ අපරාංග දෙක වෙනස් කරනවා. කොහොමද වෙනස් කරන්නේ? ඒකට මේක අපි අර විදිහම තමයි බලමු. මේකේ නොට් එක තියෙනවා. මෙතන පූර්වාංගය නොට් වෙනවා. මෙතන වියෝජක වෙනවා. අපරාංගයේ විදිහටම ලියනවා. මේක හරි. එතන මෙතන අපිට තියෙන්නේ මේක නිෂේධනය වෙනවා. මේක විරුද්ධ එක ලියනවා p. එතකොට මෙතන වියෝජක වෙනවා. මේක ඒ විදිහටම ලියනවා. දැන් බලන්න. එතකොට මෙතන තියෙන්නේ අපිට ප්‍රධාන සංකේතය. අපි ඉස්සෙල්ලා ප්‍රධාන සංකේතයේ නිෂේධනය ලිව්වා. ප්‍රධාන සංකේතයේ නිෂේධනය ලිව්වා. මේ අපරාංගය ප්‍රධාන සංකේතය වියෝජක කරනකොට මෙන්න පූර්වාංගයේ නිෂේධනය මේ අපරාංගය ලිව්වා ඒ විදිහට. ඊළඟට පූර්වාංගයේ අපි මෙතන තියෙනවා. එතකොට පූර්වාංගය තුල පූර්වාංගය සහ අපරාංගය කියලා කොටසක් තියෙනවා. එතකොට ඒකෙත් අපි නිෂේධනය ලිව්වා. අපරාංගයේ විදිහට ලිව්වා. වියෝජක සංකේතය ලිව්වා. එතකොට ඒ කොටස ඉවරයි. මෙතනත් අපි පූර්වාංගයේ නිෂේධනය ලිව්වා. වියෝජක සංකේතය ලිව්වා. අපරාංගයේ විදිහට ලිව්වා. ඕන මේකට මේක සමානයි. මේකට මේක සමානයි. දැන් අපි ඒකට අදාළ ගේට් එක අපි ඇඳලා p සහ q. මෙතන අපිට තියෙනවා not p. අපි not එක හරහා ගියා. ඊට පස්සේ මෙතනින් q. ඔන්න එතකොට අපිට මෙතන තියෙන්නේ NOR ගේට් එකක්. අපි එතනින් දෙනවා NOR ගේට් එකක්. ඊළඟට මෙතන තියෙන p වියෝජකයි q. එහෙනම් අපිට මේ p ආවා මෙතනින් ගියා, q ආවා මෙතනින් ගියා, p එක තියෙන්නේ O ගේට් එකක්. එතකොට O ගේට් එකෙන් මෙතන තියෙන්නේ O ගේට් එකක්. මෙන්න මේ ටික එකතු කරලා අපි ගියා O ගේට් එකේ. මෙන්න මේ තර්කයට අපි ගේට් එකක් ගන්නවා. මෙන්න අපිට දීපු තර්කය අපි ඒකට අදාළ තර්කද්වාරයක් ගොඩනගනවා. මේක තමයි ක්‍රමවේදය. ඒක අපි සමාන තර්ක ගැන දැනගෙන ඉන්න ඕන. සමාන තර්කයක් කොහොමද ගොඩනගන්නේ? එතකොට O ගේට් එකට කොහොමද යන්නේ කියලා මම පෙන්නුවේ. ඊළඟට අපිට මේකම යන්න පුළුවන් නැත්නම් අපිට වෙන එකකට යන්න පුළුවන් ওই විදිහට. හරිද? ඊ නිසා අපිට කැමති එහෙකට යන්න පුළුවන් ওই විදිහේ සමාන තර්ක ටික ඉගෙන ගත්තොත්. එතකොට ඔබට අවශ්‍ය නම් මේකේ මම ඉස්සෙල්ලා ඇති කරලා සමාන තර්ක ගොඩනැගීම කියන පාඩම. මේ ටික ඔබ ඉගෙන ගන්න ඉවරලා අපිට අමාරු තියෙන කොටස් ටික අපි ඉගෙන ගත්තොත් අපිට හරි පහසුයි මේකේ ලකුණු ටික අරගන්න. සමාන තර්ක ගොඩනගෙන එක අපි XOR ගේට් එකක් කොහොමද අඳින්නේ මේ ඔක්කොම අපි ඉගෙනගෙන අපි ලොජික් ගේට්ස් පාඩම ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේකෙන් අපිට ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒව අධ්‍යයනය කරන්න ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා ඔබ ඒ ඔබගේ විභාගයක් ගන්න අත් කරගන්න. ඔබට බොහොම